මෝහක්ඛයෝ නිබ්බානං समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේතේ සංඛාරා අතීතා නිරුද්ධා විපරිණතා එවං අනිච්ඡා කෝ භික්ඛු සංඛාරා එවං අද්ධවා කෝ භික්ඛු සංඛාරා එවං අනස්සාසිකා කෝ භික්ඛු සංඛාරාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, පින්තුන් අද දවසේ සූදානම් වන්නේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට දේශනා කරන්නට යෙදුණු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මින් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට බුද්ධ දේශනාවට අනුරූපීව අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි රෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බා. කෑගල්ල කබගමුවේ A36 ලිපිනෙහි පදිංචි ඉන්ද්‍රාණි සහ ගාමිණී විජේසිංහ මව්පියන් දෙදෙනා විසින් ඔක්තෝබර් මාස 24 වෙනි දිනට තමන්ගේ ජන්මදිනයේ යෙදෙන හසන්ති නර්මදා විජේසිංහ දියණියට උතුම් ධර්මාවබෝධය පිණිසම ආශිර්වාද කිරීමට වයෝවෘද්ධ සිටින පොඩිමණිකේ සහ නුලාවතී මෑණියන් දෙදෙනාට වසර 5කට පෙර මිය පරලොව ගිය පුංචි අප්පුහාමි පියාණන්ට නන්නයිරුන් උපකාර කර ලලන්ත මල්ලිය ඇතුළු සියලු දෙනාට අති ගෞරවනීය දේශකයන්න් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබෙත්වා. උතුම් මාර්ගඵල සමෘද්ධ වී ප්‍රාර්ථනීය බෝධියකින් සුන්දර නිවන සුවසේම සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි, මා ධර්ම දේශනාවට මාතෘකා කළේ හරි ලස්සන සූත්‍රයක් සංයුත්ත නිකායේ තියෙන. ඔයගොල්ලෝ අහලා ඇති ගෝමය සූත්‍රය කියලා. ඒ ගොම පිඩක් ගැන කතාවක් තියෙන්නේ. නිකන් මම මේ මතක් කරන්නේ. ඒ ගොම පිළිබඳව කතාව එන්නේ මෙන්න මේ සූත්‍රයේදී. එක දවසක් ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා, ස්වාමීනි, ස්ථීර වූ සදාතනික වූ සදාකල් පිහිටන ආත්මීය වශයෙන් ගත හැකි රූපයක් ලෝකේ තියෙනවද? එලෙස ගන්න පුළුවන් වේදනාවක් ලෝකේ තියෙනවද? එලෙස ගන්න පුළුවන් සංඥාවක් ලෝකේ තියෙනවද? ඒ කියන්නේ ස්ථීර වූ සදාතනික වූ සෑම කල්හිම පවතින වෙනස් නොවි පවතින වේදනාවක්. දෙපිනිස්සුම මුලා වෙලා යන තැන්නේ වේදනාවක්. සංඥාවක් තියෙනවද කියලා. එහෙම සදාකල්ම අරගෙන තියාගන්න පුළුවන් සංඥාවක් තියෙනවද? සංස්කාරයක් තියෙනවද සදාකල් පවතින? එහෙම ඇහුවා. විඥානයක් තියෙනවද කියලා සදාකල් පවතින. ස්ථීරව පවතින ස්ථීර සාර ලෙස ගන්න පුළුවන්. බුදුරන් වහන්සේ පිළිතුරු දීම පසකින් තියලා ළඟ තිබ්බ ගොම පිඬකින් පරිත්තාබ් එහෙම කියනවා භගවා පරිත්තං ගෝමය පින්ඩං පානිනා ගහෙත්වා. භාග්‍යතුන් වහන්සේ මේ ළඟ තිබ්බ ගොම පිඩක චුට්ටක් අතින් ගන්නවා. අතින් අරගෙන පෙන්නනවා, මහණෙනි, මේ ලෝකේ මේ අතට ගත්ත ගොම පිඩ තරම්වත්
ස්ථීර වූ සාරවත් වූ පවතිනා වූ සරුවේ ගත හැකි යමක් වෙද්ද මම නුඹලාට මේ නිර්වාණය කියන දේ පවසන්නේ නැත. හරි. නිවන කියලා එකක් පනවන්නේ ගොම පිට තරම්වත් මේ අතට ගත්ත ගොම පිට තරම්වත් ස්ථීර වූ සාර වූ යහපත් වූ දෙයක් මේ ලෝකේ තියෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ බුදුරණන් වහන්සේ මේකෙන් දක්වනවා මේ ලෝකේ පවතින සියලුම සංස්කාරයන් ළඟට ගත්තට පස්සේ ඒ සියලුම සංස්කාරයන් වල අඩුම ගොම පිටක් තරම්වත් හරයක් නැති බව. මහණෙනි එහෙම නොවිච්ච නිසා තමයි මම ඔබලාට මේ භ්‍රමචර්යාව නැත්නම් නිර්වාණ මාර්ගය කියන එක දැක්කුවේ. මේ අරිහත් මාර්ගය කියන එක දැක්කුවේ. නුඹ දන්නවද කියලා භික්ෂුන් වහන්සේට මේ කතාවක් අදිනවා බුදුරජාණන් වහන්සේ. ලස්සන කතාවක්. මේක ටිකක් අහන්න ඕනේ. මේකෙන් පස්සේ මම කියලා දෙන ඔයගලන්ට භාවනාවක් පොඩි. ඇත්තටම. කරන්න භාවනාව. ඔයගොල්ලෝ දැකලා තියෙනවද අර ඉස්සර අපි සෙල්ලම් කරන්න කියලා මොකද කරන්නේ? ගෙදර මේස් එකකට බෝලයක් දාලා ඕක එල්ල ගන්නවා බාල්කේ. කොහොමද කරන්නේ? කවුරුත් කොල්ලෝ එහෙමයි කරන්නේ. ඒක බැට් එකකුත් ගෙනල්ලා මේ බෝලෙට ගගා ඉන්නවා. නැද්ද? එහෙම ගහලා නැද්ද? එහෙම ගහලා තියෙනවා සාමාන්‍යයෙන් කට්ටිය. එතකොට ඔය බෝලේ එනවා එනකොට ගහනවා ආයි යනවා සමහරකට වහලේ වැදිලා ආයි එනවා. කාලයක් ඔය බෝලෙට ගගා ඉන්නවා. මේක හරි ලස්සනයි. මම එක්තරා භාවනාවක් අද ඔයගලන්ට කියලා දෙනවා. ඒකත් හරියට මෙන්න මේ බෝලෙට ගගා ඉන්නවා වගේ මේක ඇත්තටම ගේම් එකක්. මේවා මේ අමාරු භාවනා නෙමෙයි. හරිද? මිනිස්සු හිතන් ඉන්නේ භාවනා කියලා කොහොම බුදු අම්මෝ අමාරුයි කියලා. අමාරුයි නම් අපි කරනවද අප්පා? අමාරු නෑ. කරන්න පොඩි වේට් එකක් දාන්න ඕනේ. ඒකයි වැඩි. ඇත්තටම සුවයිසනීපයිනේ. එතකොට තාමන් සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙද්දී එන ඕනම අරමුණක් අර බෝලේ ළඟට එනවා වගේ අපි ගාව බැට් එකක් මම හදනවා. ඒ බැට් එකෙන් ප්ලේ කර ඉන්න tie. හරි ලස්සනයි. එදිනෙදා ජීවිතේ ඕන වෙලාවක අද ඉඳන් මේක ඔබට එදිනෙදා ඩේ ටු ඩේ ලයිෆ් පාවිච්චිට ගන්න පුළුවන්. ඔයාලා විනෝදාංශය කරගන්න මේක. බුදුරජාණන් වහන්සේ පොඩි කතාවක් කියනවා මහාන. දැන් සායනසර මේක තේරුණාද දන්නේ නැහැ ගොම පිට තරම් කියලා. මහණනි මම ඉස්සර මට තිබ්බ රාජධානියක්. ඒකට කිව්වේ කුසාවති රාජධානිය කියලා. ඒකේ මම රජෙක්. ඉස්සර මට නුවරවල් විතරක් තිබ්බ 84000ක්. පින්වත්නි නුවරවල් විතරක් 84000 කියද්දී ඒ හැම නුවරකටම මාලිගාව ගානේ. හැම නුවරකටම මාලිගාව ගානේ තිබ්බා. මාලිගාව විතරක් එක නුවරකට බොහෝ ප්‍රමාණයක්, කූටාගාර බොහෝ ප්‍රමාණයක්. බුදුරජාණන් සිහිපත් කරන ඒ කාලේ මං ඉඳගත්ත පුටු එක එක જાතියව ගෙදර තිබ්බා. මොනවද තිබ්බේ? ඇද්දලින් හදපුවා තිබ්බා. රත්තරනින් හදපුවා තිබ්බා. රිදියෙන් හදපුවා තිබ්බා. මේ පොඩි පහේවා නෙමෙයි පිංගුතුනි. රත්තරනින් රිදියෙන් හදපු පුටු තියලා තියෙනවා. ඊපස්සේ තව එකක් එනවා මේ අඟල් 4කට වඩා ලෝම ඇති. අඟල් 4ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කොච්චර සනීපද කියලා හිතන්නේ පුටුව. ඒ වගේ හදපු පුටු තිබ්බයි කියන්නේ. මං පැදපු මට හිටිය අශ්වය අතර ප්‍රධාන අශ්වය වලාහක. එම අශ්වය මට 84000ක් හිටියා. උපෝසත කුලේ ඇත්රාජ්‍යත් එක්ක ඇත්තු මට හිටිය 84000ක්. මේ එක්කෙනෙක්ගේවත් පිටේ නිකන් රෙදි දැල්ලන් තිබ්බේ නැහැ. මේගොල්ලන්ට දාලා තියෙන ආභරණ රත්තරන්, මේගොල්ලන්ගේ ඇඟේ තිබ්බ දැල රත්තරන්, ඇඟට එළලා තිබ්බ වස්ත්‍ර රත්තරන්. දැන් බලන්න අපි දලදා මාලිගාව පෙරහැර බලනවා. බලනකොට ඒ අලි හරි ලස්සනයි ඉන්නේ. ඒවා මේ මහ ලොකු දේවල් නෙමෙයි පිංගුතුනි. රෙදි කෑල්ලක් අලියගේ ගානට මහලා ඒකට අර LED බල්බ් දාලානේ තියෙන්නේ. ඒ තරම් දිලිසෙනවා නම් ඒත් ඒ ෆොටෝ එකකට අපි කොච්චර ආසද කැමතිද? එකල මගේ පිංගුතරේ දාන්න අලියට දාලා තිබ්බෙත් රත්තරන්. ඇඟේ එලලා තිබ්බෙත් රත්තරන් දැලක්. අර දාන අන්දන වස්ත්‍රයත් රත්තරන්. අශ්වයාටත් එහෙමයි. එතකොට වලාහක උපෝසත කියලා කියන්නේ නිකම් මේ දැන් ඉන්න අශ්වය වගේ නෙමෙයි. අහසින් යන්නේ. යනකොට එනකොට යන්නේ අහසින්. අහසින් යන්න පුළුවන්. මට හිටියා භද්‍ර මට මතක විදිහට නම. බොහෝ කාලයකට පෙර බලපු කතාවක් මේ. කියලා බිරින්දෑවක් ප්‍රධාන බිරින්දෑතුළු කාන්තාවන් පමණක් 84000. කාන්තාවන් පමණක් 84000. පුත්තු
මට අනුකූල වූ පුතුන් සහිතව ක්ෂත්‍රීය විතරක් කුමාරවරු බොහෝ ප්‍රමාණයක් මට හිටියා. ක්ෂත්‍රීය කුමාරවරු විතරක්. මටම කියලා වෙන් වෙච්ච මැණික් බොහෝ ප්‍රමාණයක් තිබ්බා. 84000ක් විශේෂ වූ මැණික්. මේ බුදුරණාහි කියනවා. මට මේව පාවිච්චි කරන්නවත් බැරි වුණා. මම හිටියේ කුසාවති රාජධානියේ විතරයි. මම ඉඳගත්තේ හොඳම ඇත්දල තිබ්බ පුටුවේ විතරයි. ඒතර බුදුරජාණන් වහන්සේට තියලා තියෙනවා රත් හඳුන් අරටුවෙන් හදපු පුටු ඒ කාලේ ආත්ම භාවයන් වල. හරි අච්චර කාන්තාවන් හිටියට භද්‍රා විතරයි ළඟට අරගෙන හිටියේ කියනවා. ඒ කියන්නේ මේ පරිවාර සම්පත්තීන් ඇතුළු ලෝකේ පවතින බොහෝ දේවල් උන්වහන්සේට ලැබිලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා සබ්බේ තේ සංඛාරා නිරුද්ධා. මහණෙනි ඒ සියලු සංස්කාරය දැන් නැහැ. කොහොද? දැන් කුසාවති රාජධානි තියෙනවා. දැන් ඔයගොල්ලෝ හිතන්නේ ගියාත්මය ඔයගොල්ලෝ පැදපු වාහනයක් තියෙනවා. දැන් දැන් කල්පනා කරනවා කොහොමද වාහනයක් ගන්න කියලා. ගියාත්මය ඔයගොල්ලෝ හිටපු ගෙදර මේ ආත්මිට නැහැ. ඒ වගේ අතීත සංස්කාරය සියල්ල මේ වෙනකොට නිරුද්ධයි. හරිද? අලමේව සබ්බ සංකාරේසු නිබ්බින්දිතු. එනිසා මේ සංස්කාරයන් ගැන කලකිරීමට සුදුසුමයි. ස්ථීර වූ පිහිටනු සංස්කාරයක් නම් ලෝකේ නැහැ කිව්වා. බලන්න පිටුතුනි. ඒ බෝධිසත්ව ආත්මවල උන්වහන්සේ ලැබපු ඇතැම් දේවල් නිසා උන්වහන්සේට ලැබිච්ච සම්පත්. ඒ කිසිම දෙයක් සසර එනකොට ආපහු උන්වහන්සේට ලැබුණේ නැහැ සංසාර ගමනේ හැටි ඒකයි. එනිසා අපි තේරුම් ගන්න ඕනේ අපිට මේ තියෙන gedara අපි ඉන්න gedara ඔයගොල්ලෝ ඉන්න gedara ස්ථිර වූ සංසාරයේ ඔයගොල්ලොත් එක්ක පවතින එකක් නෙමෙයි. මේ ආත්මයේ හේතු හදාගන්න. මේ ආත්මයේ වැස්සට නොතෙමී ඉන්න අවුවට නොවේලී ඉන්න ලැබිච්ච පොඩි හට් එකක් වගේ තැනක්. ඒකමත් ජීවිත කාලෙම නැහෙන්න එපා. ඒ මුණාම වෙන්නේ ඒවා දාලා යන්න වෙනකොට දාලා යන්න ලෝභයි. දාලා යන්න නෙමෙයිනේ හැදුවේ. එනිසා මතක තියාගන්න අපි ඉන්න gedara මම ඉන්න කුටිය අපි ඉන්න තැන සේනාසනය මේ හැමදේම වැස්සට නොතෙමී ඉන්නයි අවුවට නොවේලී ඉන්නයි මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්නයි එළිය නිදා ගන්න බෑ සර්පය ගෝනුස්සපත්ය එනවා ඒගොල්ලන්ගෙන් ආරක්ෂා වෙන්නයි තමයි ගේ හදාගත්තේ. හරි. දැන් අපේ සේනාසනවල ඉස්සර කුටියේම හදනකොට සමහරක් වෙලාවට හදනවා මිනිස්සු මේ යට දොරේ ඉඩ තියලා. යට දොරේ ඉඩ තියලා හදන ඒ දොරෙන් සර්පෙක්ට එන්න පුළුවන් එහෙම ඇවිල්ලා තියෙනවා. ඒතර අපි කරන්නේ දැන් සාමාන්‍ය ඔයගොල්ලෝ හිතන ඔයගොල්ලන්ගේ හොද ලක්ෂ ගාණක් දීලා ගයක් හදනවා. හදලා දානවා දොරක්. දොරේ යටින් ඉඩසක්. ඕගොල්ලෝ කවදාවත් ඕකට ලැටිස් පටියක් ගහන්නේ නැහැ. ඕගොල්ලෝ අනිවාර්යෙන් ගේ හදපු බාස්ට කතා කරලා වඩුවට කතා කරලා කියනවා මේ කරනවා නම් හරියට කරලා දීපන් මේ ඔන්න මම ගිහිල්ලා කියනවා මේ ඉතින් කොහොමත් එකයි මේ ඔන්න ඔය ලැටිස් පටියක් ගහලා දාමු. එතකොට එන්නේ නැහැනේ සත්තු. මිනිස්සු ඒකට කැමති නැහැ. මිනිස්සුන්ට පොඩි ලස්සනකුත් ඕනේ. කියන්නේ ඒගොල්ලෝ අර එහෙම එකකුත් බලාපොරොත්තු වෙනවා. හැබැයි සත්‍යවාදී මිනිසත් භවයේ බලන්න පිටර අපි අවුරුදු 50කට 60කට 70කට උපරිම 80ක් 90ක් ඒත් නෑ ඉතින් එච්චරනේ. ඒතර තව අවුරුදු කීයද අපිට මේ ගෙවල් වල ඉන්න තියෙන්නේ. නිකන් හිතලා බලන්න. ඒ ගෙවල් වල ඉන්න තියෙන අවුරුදු කීයද මම කියන්නේ මේ ලැටිස් පටි ගහගන්න කියලා නෙමෙයි හරිද දොරක් හොඳ දාගන්න. නමුත් අවශ්‍යතාවය හොඳට තේරුම් ගන්නත් හැමතැනම පටියෙල්ලන් දියේ. අපි සෙනසුන් වලට පිංගුතුනි ඇත්තටම මේ රෙජිෆෝම් කෑලි පොඩි ඔය ලැටිස් පටි ඔය වගේ අතර පාපිසි දාලා රැයට කුටියට ගියායින් පස්සේ පාපිසි දාලා හිර කරනවා දොරයට. මේ වගේ නොයේකුත් දේවල් පාවිච්චි කරලා අපි සේනාසනය සකස් කරගෙන තියෙනවා අපිට පහසු වෙන්න. හරි. මිනිස්සු එහෙම කරගන්නේ නැහැ. ඉතින් ඇත්තටම අඩුයි කරගන්නවා. ඒකට හේතුව තමයි මිනිස්සු දන්නේ නැහැ මේ ගෙවල් දාලා යන්න වෙනවා කියලා. හැබැයි අපිට අතීත භවයේ තිබ්බ දේවලුත් ඔක්කොම නිරුද්ධයි කියලා මතක් වෙනවා නම් නිතර වර්තමානයේ පවතින දේවල් වල අනිත්‍යතාවය පිළිබඳව අපිට කල්පනා කරන්න මනස සකස් වෙනවා පිංගතුනි.
එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට ඒව නැති වෙනකොට පීඩාවක් නෑ. දැන් මිනිස්සුන්ට තියෙන කාමයට එක්ක පීඩාවක්නේ. කාම 10 කියන්නේ ඒකනේ. කාම දැවිල්ල, කාම පරිදාහය. මොකද්ද? නැති වෙනකොට පීඩාවයි. නැති වෙනකොට පිස්සු හැදෙනවා. හැමදේම විඳපු දේවල් නැති වෙනකොට පිස්සු හැදෙන්න එනවා. හැමදේම විඳපු දේවල් දාලා යන්න අන්නේ ඒ කෑල්ලට නම් යන්න එපා පිංගුදේ. කියන්නේ අපිට මේ ලෝකේ දාලා යන්න වෙනවම ඒකට අකමැති වෙන්න එපා. ඒකට බය වෙන්නත් එපා. ඒකට කඳුළු සලන්නත් එපා. අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. නැත්තම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මොකටද අපිට? උන්වහන්සේගේ ධර්මයේ අපිට ලැබිච්ච වෙලාවේ ඒ ටික අපි හදාගන්න එපා. මේ මහා ලොකු දේවල් නෙමෙයි. ඒ පොඩි සරල අවබෝධය හදාගන්නේ ප්‍රඥාව දැන්. සීක බල සූත්‍රවල තියෙනවා ප්‍රඥාව තමයි මේ ඔක්කොටම මූලික. අනිත් හැම දෙයකටම බුදුරජාණන් වහන්සේගෙන් තියෙන ශ්‍රද්ධාවට ප්‍රඥාව මුල් වෙනවා. ඒ ප්‍රඥාව කියන පොඩි කෑල්ල කොටස මොකක්ද? අංක 1 අපිට මේ හැමදේම දාලා යන්න වෙනවා. අපිට ඉස්සරහා තියෙන හැමදේම අපි යටි තියෙන හැමදේම අපිට ඒක ලෝක යථාර්ථය. එහෙම පවතින ගොම පින්ඩයක් තරම්වත් දෙයක් ලෝකේ නෑ පිංගුතුනි. ඒක පිළිගන්න අකමැති නම් බුදුදහම අතාරින්. අනිත් එක පිළිගන්නේ නැහැ කියලා කියන්නේ ඔබ ධම්මං සරණං ගච්ඡාමි කියන කැලලට ඇවිල්ලා නැහැ. ඔබට සරණ නැත. අයි ධර්මයේ සරණ යන්නේ ධර්මයේ දැකලානේ. හරිද? ධර්මයේ අහලා ධර්මයේ දැකලානේ යන්නේ. ඒකනේ ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා ප්‍රශ්න අහනවා. අහලා ධර්මයේ අහගන්නවා. ආගෙන තමයි කියන්නේ අභික්කන්තම් භෝගෝතම අභික්කන්තම් භෝගෝතම සය්‍යතාපි භෝගෝතම. නිකුජ්ජිතං වා උක්කුජ්ජය පටිච්චන්නං වා විවරయ్య මූලහස්සව මග්ගං ආචික්කේය චක්කුමන්තෝ රූපානි දක්කින්තිති. අන්ධකාරේනවා තේලපජ්ජෝතන් දාරිය කියනවා. මෙන්න ධර්මයේ සරණ ගියා. මම දිවිහිමින් බුදුන් සරණ දහම් සරණ සංඝුන් සරණ යමි. දැන් ඕගොල්ලෝ බොරුවට අපි බුද්ධ ශාසනයේ බුදුන් සරණ යමි, දහම් සරණ යමි, සංඝුන් සරණ යමි කියලා අනේ ඕගොල්ලෝ අපිව දාලා යන්න එපා. ඒ කොටස නම් දරා ගන්න බෑ කියලා කියන්න බෑ. මේකට ආවනම් ඒ කොටස දරා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තාම දැකපු කෙනෙක් නෙමෙයි. ඔබ උන්වහන්සේ වසුරු කාණ්ඩ වෙනත් මොකක් හරි බෙනිෆිට් එකක් බලාගෙනයි. හැබැයි ඔන්න යම් කිසි කෙනෙක්ට තීරමක් තියෙනවා නම් මගේ අතේ තියෙන දුරකතනේ දපිකුතුරු ඒවා වැටෙනවා, වාහන වැදිනවා, ගෙවල් කැඩෙනවා, මිනිස්සු හැප්පෙනවා, මිනිස්සු මැරෙනවා, ඥාති මැරෙනවා, ස්වාමියා මැරෙනවා, භාර්යාව මැරෙනවා, ආදරය කරන අය මැරෙනවා, ලෙන්ගතුව ඉන්න අය මැරෙනවා. ඒක එතනින් පස්සේ අත පීද ගන්න. ඒකත් ඉවරයි කියලා මෙහෙම කළා. කියන්නේ අපි මේ පීඩිසියක් බින්දිනවා වගේම තමයි මිනිහෙක් මැරෙනවා කියන්නේ. දෙකම එකයි. එයි මේවත් අනිත්‍ය ධර්මතා, ඒවත් අනිත්‍ය ධර්මතා. අතීතයේ තිබ්බ සියලු සංස්කාරය අනිත්‍ය වෙලා ගියා නම් අපිටත් අනිවාර්යෙන් අනිත්‍ය වෙන්න වෙනවා. අපි මේ වෙලාවේ ඇක්චුවල් මොමන්ට් එක ජීවත් වුණාට මේ වර්තමාන ඇත්ත සත්‍ය මොහොත ඒ සත්‍ය මොහොතින් එළියට එනවා අපි එක්කෙනෙක් මරුණාට පස්සේ. ඊළඟට අපි සත්‍ය මොහොතේ මේ ජීවත් වෙන අපි මවාගත්ත මනෝලෝකවල. එහෙම බෑ. මේ මතක තියාගන්න අපි කාට ලෙන්ගතුණත් කාවත් එක්ක හිටියත් අනිවාර්යෙන් මේ මරණය වගේ ධර්මතාවලට හෙළවීමක් නම් නැත. ඒක ඉතින් හොඳට මතක තියාගන්න. මරුණාම මණ්ඩන්නෙත් නෑ. මරුණාම තැවෙන්නෙත් නෑ. මරුණාම වල දානවා තමයි ඉතින් කරන්නේ. ඒක තමයි ඇත්ත. මොකද ඉන්නකම් කරන්න ඕනි යුතුයකම කරලා බලාගන්න ටික බලාගෙන පරිසම් කරන්න ඕනි ටික පරිසම් කළා මාර්ගය හදලා දීලා කියලා දෙන්න ඕනි ටික කියලා දුන්නාට පස්සේ මරුණාට පස්සේ විසික් කරනවා විනා මලකඳට අඬ දස් දෙවල් තිය ඉන්නේ නෑ අනිවාර්යෙන්. එහෙමින් නැත. හරි පාට ඉතින් මිනිහෙක්ට සාමාන්‍ය මිනිහෙක් මරනවා මතකයන් එහෙම තියෙනවා. ඒක මම නැති කරගන්න කියන්නේ. ඒවා ඉතින් නැති කරන්න බෑනේ. දැන් අපි බුදුරජාණන් වහන්සේ ගැන කතා කරන්නේ. එනේ ඉතින් අපි බුදුරජාණන් වහන්සේ ගැන කතා කරන එක තේරුමුකුත් නැහැනේ. උන්වහන්සේ අරම වැඩියා මෙහෙම වැඩියා දැන් නැහැනේ. කොහොම වැඩියත් දැන් නැහැනේ. අපි කතා කරනවා චක්ක වරංකිත රත්ත සුපාදෝ ලක්කන මණ්ඩිතායත පන්නි දැන් නැහැනේ. හරිද? මනා වූ වැස්, මනා වූ උර්ණ රෝම ධාතු, මනා වූ එහි බඹ, මනා වූ එහි පිය දැන්කෝ මුකුත් නැහැ. මියදෙන මිනිස්සු ගැන කතා කරන්න. ඒක ගැන ආඩම්බර වෙන්න. ඒ කෘතගුණ පූරක භාවය තියාගන්න. හැබැයි මත් වැටලා මැරෙන්න නැහින්න යන්න එපා. ඒක තමයි ලෝක ධර්මතාවය. ඒකයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේදී ආනන්ද ස්වාමීන් වහන්සේ අනේ ස්වාමීනි මට මේක දරා ගන්න බෑ කියද්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ අයියා ආනන්ද ඔබ ඔය හැටි අඬන්නේ. අයියා ආනන්ද අඬන්නේ. මම මේක නෙමෙයි ජීවත් වෙලා ඉන්න තාක් කිව්වේ. සබ්බේ සංඛාර අනිච්ච. අප්පමාදේන සම්පාදේත. මම ශාස්ත්‍රූ කෙනෙක් විදිහට නුඹලාට කළ යුතු සියල්ල කරලා ඉවරයි.
කිව යුත්තේ කියලා ඉවරයි. මේ දිරච්ච ශරීරය දිහා බලාගෙන ඉන්න එපා. වක්කලිට කියන වක්කලි මේ කුණු වෙන දිරන මැරෙන ශරීරය දිහා බලන් ඉන්න එපා. මේක අනිත්‍යයි. හරි? එහෙනම් මේ කය ඔබට මේ පේන්න තියෙන මේ වර්තමාන මොහොතේ පේන්න තියෙන මේ කය අනිත්‍යද නැද්ද? අනිත්‍යයි. මැරෙනවද නැද්ද? මැරෙනවා. දාලා යන්න වෙනවද නැද්ද? දාලා යන්න වෙනවා. ලෝකේ ස්ථිරව පවතින විදිහක් ඇත්තේ නැත. ගොම පිටක් තරම් හෝ පිංගතුණි මේ ලෝකේ සත්‍යතාවයක් සාරවත් බවක් තියෙනවා නම් මැරෙන්නේ නැති මිනිහෙක් ඉන්නවා නම් මම අනිවාර්යයෙන්ම පිංගතුණි ආපහු එනවා එළියට. කියන්නේ කොහොමද මොකට දෙන්නේ? කායක දෙන්නේ? කොයි වෙලේ මැරෙයිද කවුද දන්නේ? හරිද? කා විශ්වාස කරලාද මං එන්නේ? කොයි ගැරන්ටි කාඩ් එකක්ද මට දෙන්නේ? කොච්චර කාලයක් පවතිනවද කියලා? ආවිල්ලා සතියකින් දෙකකින් මැරුණොත් මොකක් කරේ වෙලා හැප්පුණා. කොවිඩ් හැදුණා. පාට් ඇටැක් එකක් ආවා. මොකද කරන්නේ? ඊට පස්සේ මොකද කරන්නේ? ඒ නිසා අනිවාර්යෙන් පිංගුතුනි ඔය රිස්ක් එක තියෙනවා මයි ජීවිතේ. ඒක හොඳට මතක තියාගන්න. ඒ රිස්ක් එක තියාගෙන එතනටපත් වෙන්න තු ඉන්න පුළුවන්. අන්න බුදුරජාණන් වහන්සේ අර කතාවේ එකයි දේශනා කරන්නේ මහණෙනි, අතීතයේ පැවතිච්ච සියලුම සංස්කාරයන් නිරුද්ධ වෙලා ගියා. ඒ නිසා අලමේව සබ්බ සංකාරේසු නිබ්බින්දතුන් මේ සංස්කාරයන් ගැන කලකිරෙන්න සුදුසුමයි. අලමේව සබ්බ සංකාරේසු විරජ්‍යතුන් මේ සංස්කාරයන්ගේ නොඇලෙන්න සුදුසුමයි. ඇලෙන්න යන්න. ඇලෙන්න කියන්නේ ඇලිලා බැඳිලා පාදානය කරගෙන අනේ තිබ්බනම් ජීවිතේටම කියන ඒ කතන්දරයට යන්න එපා. ජීවත් වෙලා ඉන්නකම් බලා ගන්න. ජීවත් වෙලා ඉන්නකම් සලකන්න. ජීවත් වෙලා ඉන්නකම් ලෙන්ගතුව ඉන්න. කමක් නැහැ. හැබැයි මරණයට පස්සේ යන්න එපා. ඒක රියැලිටි ඔෆ් ද වර්ල්ඩ්. ජීවත් වෙලා ඉන්නකොට නොසලකුවොත් ඒක දුර්ජනකම. ජීවත් වෙලා ඉන්නකොට නොසලකා හැරියොත් ඒක අසත්පුරුෂකම. ජීවත් වෙලා ඉන්නකොට කරදර කරොත් ඒක අසත්පුරුෂකම. අසත්පුරුෂෙක් වෙන්න එපා. හැබැයි මරුණාට පස්සේ අඬන මෝඩෙක් වෙන්නත් එපා. ජීවත් වෙනකොට අසත්පුරුෂෙක් වෙන්න එපා. මරුණාට පස්සේ මෝඩෙක් වෙන්න එපා. හරි. ඔය කොටස කවුරු හරි කෙනෙක් ධර්මයේ නාමයෙන් ජීවිතයට එකතු කරගත්තොත් දැන් බලන්න මම ඔබට භාවනාව කියලා දෙන්න යනවා. ඕගොල්ලෝ මේ ඇහෙන් දකින ඒගොල්ලොන්ගේ ඇහැට දකින්න රූප අපි කොටස් තුනකට කඩමු. ඇහැට දැක්ක අතීත රූප. ඒ කියන්නේ මේ මොහොතට කලින් දැක්ක සියලුම දේවල් අතීතයිනේ. අතීතයි. ඉවරයි නේවා. දිරුවන්වැලි මහසය ගිය මාසේ දැක්කනම් දැන් නෑ ඒක අතීතයිනේ. ඇහැට පේන්නේ වර්තමාන රූපය විතරයි. වර්තමාන වර්ණ රූපේ පමණයි. කනට ඇහෙන්නේ වර්තමාන ශබ්ද රූපේ පමණයි. නාසයට දැනෙන්නේ වර්තමානයේ විතර අතීතය ඇහැට පේන්නේ නැත. එහෙනම් අතීත අනාගත වර්තමාන ත්‍රිකාලික ධර්මතා අරමුණු කරන්නේ මනෝද්වාරයෙන්, මනසින්, භවංග සම්තතියෙන්. භවංගයට තමයි මනෝද්වාරයට තමයි ධම්මාරම්මන ඇවිල්ලා වැදිලා අතීතයේ දැකපු දේවල් මතක් කරලා දෙන ස්වභාවය තියෙන. එහෙනම් අතීත දැකපු දේවල් දැන් අපිට කල්පනාවක් විතරයි. ඒක තමයි කියන්නේ. සිතිවිලි මාත්‍රයක් විතරයි. දැන් අපි හිතන්න මම ආරණ්‍ය ඉඳන් මේ වෙනකොට කොළඹ ඇවිල්ලා ඉන්නවා. දැන් මම දැකපු ආරණ්‍ය ගැන මම හිතනවා නම් ඒක ඇහැට පේන එකක් නෙමෙයි. ඇහැට පේච්ච ආරණ්‍ය රූපය දැන් අතීතයට ඉවරයිනේ. දැන් මම ඒක බලන්න යන්න එපා යදායි. ගිහිල්ලා බැලුවාම තමයි මට ආනේ වෙනස් කළානේ. අලුතෙන් අරලිය ගහක් හිටෝල, අලුතෙන් කහමල් ගහක් හිටෝල, අලුතෙන් කුටියක් හදලා, අලුතෙන් වොෂ්රූම් එකක් හදලා, අලුතෙන් දානශාලාව හදලා හරි ලස්සනයි. වෙනස් කළා කොඩි දාලා දැන් මම මේ හිතේ තින්නේ අතීතේ මම දැකපු එකක්. ඒක නිරුද්ධයි. ඇත්ත කතාව. ඒකයි අපි කියන්නේ අපි කාලයකට පස්සේ දැන් මම ගිහිල්ලා එනවා. කොයි හරි. ආනේ වෙනස් වෙලා සුදු වෙලා මහත් වෙලා. ඇයි මම හිතන් එන්නේ ඉදා මම දැකපු රූපේම තියෙනවා කියලා. ඒක අතීතයි. වර්තමානයේ එයා නෙමෙයි. ඔබේ අම්මා ගෙදර ඉන්නවා නම් මේ වෙලාවේ ඔබේ මනසේ ඉන්න අම්මා නෙමෙයි ගෙදර ඉන්නේ. එයා වෙනස් වෙච්ච එකක් ඉන්නේ. ඔබේ යාළුවෙක් කොයි හරි ඈතක ඉන්නවනම් ඔබේ මනසේ ඉන්නේ අතීතයේ දැකපු රූපයක ආරම්මණයක් විතරයි. ඒක දැන් නිරුද්ධයි. පුංචි නැන්ද මේ ඊයේ දැකපු කෙනා දැන් ටිකකට කලින් දැකපු කෙනා දැන් ඉවරයි. එහෙනම් ඔබ රූප දකින්නවා දැකලා තියෙනවා පින්වතුනි අතීතයේ රූප දැකලා තියෙනවා. වර්තමානයේ ඔබට රූප පේනවා. අනාගතයේ ඔබට රූප පේන්න තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතනකො හවසට යනවා පුංචිලාගේ ගෙදර. එතන මට හවස පුංචිව පේන්නට නියමිතයි. තාම පේනිලා නැහැ. පේන්නට නියමිතයි. තුනයි හරි. ඇහෙන් දකින්න රූප, අතීතයේ දැකපු ඒවා, වර්තමානයේ පේන ඒවා, අනාගතයේ දකින්න ඒවා. හොඳ භාවනාවක් මේක. කනට ඇහෙන ශබ්ද අතීතයේ දැකපුවා,
වර්තමානයේ ඇහෙන ඒවා අනාගතයේ ඇහෙන්නට නියමිත. නාසයට දැනෙන ගඳ සුවඳ අතීතයේ දැනිච්චා වර්තමානයේ දැනෙන අනාගතයට දැනෙන්න නියමිත. දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ අතීතයේ දැනිච්චා වර්තමානයේ දැනෙන සහ වර්තමානයේ පෙරේදා දැනිච්ච එක හෝ ඊයේ දැනිච්ච එක නෙමෙයි දැන් මේ වෙලාවේ මధుරයක් කනවා නම් ඔබට දැනෙන්නේ. නිසා වර්තමානයේ වෙනයි අතීතයේ වෙනයි. අනාගතයේ හෙට අනිද්දට ඊට පස්සේ දවසට විඳින්න තියෙන සැප දුක වෙනයි. ඔය ටික තමයි මනසින් අපි හිතන්නේ අතීත වශයෙන් හිතනවා. වර්තමාන වශයෙන් අපිට පේන්න තියෙනවා අපි මනසින් අරමුණු කරන්න පුළුවන් සමහරක් දේවල්. අනාගතයට අපිට මේ වගේ වෙයි මට හෙට පුංචිව දකින්න පුළුවන්කමක් තියෙයි. පුංචි මේ විදිහට කොණ්ඩ බූල් දෙයක් දාලා ඉඳී මල් ගවුමක් ඇඳලා ඉඳී පොඩි අර චීස් ගාන සපත්තු දාගෙන ඉඳී පුංචි එමින් නැහැ නේ මම මේ උදාහරණයක් කියන්නේ හරියද? මෙහෙම ඉඳී මේ වගේ සුදු පාට වෙලට එකක් දාගෙන ඉඳී එක කරාබුවක් දාලා ඉඳී කණේ කරාබු දෙකක් දාලා ඉඳී ටැටු එකක් ගහලා ඉඳී ඔවිතන අනාගතය. හැබැයි අපි ඒක ඉමේජින් කරාට ඇත්තට මේක පොසිබල් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මම යනකොට පුංචි මල් ගවුමක් අඳින්න නැතුව වෙන කළු පාට ගවුමක් අඳන් හිටියා. චීස් ගාන දාන්නේ මං හිතන් හිටියා මල් ගවුමක් අඳී කියලා. නෑනේ මං එදන් ආවේ මේක. එහෙම කියනවානේ. හේතුව අනාගතේ අපි හිතනවා මිසක් එක සත්‍යතාවයක් නෙමෙයි. අරමුණු කොටස් තුනකට කඩනවා. අතීත වර්තමාන අනාගත අභ්‍යන්තරායිතික කොටස් 6කට කඩනවා. චක්කු සෝත ගාන જીවහා කාය මන බාහිර ආරම්මන කොටස් 6කට කඩනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. රූප දැනෙන්නේ ඇහැට, ශබ්ද ඇහෙන්නේ කනට, ගඳ සුවඳ දැනෙන්නේ නාසයට, රස දැනෙන්නේ දිවට, ස්පර්ශය කයට, සිතිවිලි නැත්නම් ධම්මාරම්මන මනසට. මේ තුන අතීත වර්තමාන අනාගත කියලා කොටස් තුනකට කඩා ගන්න. ඔන්න ඉඳගන්න භාවනාවට. ඉඳගෙන කල්පනා කරන්න වෙන මෙහෙම. මා මේ වනතුරු මාගේ ඇහින් දැකපු රූපයක් තියෙනවා නම් දැන් මම භාවනාවට S2 වහගත්තනේ. වහගෙන මා මේ වනතුරු දැසින් දැකපු යම් රූපයක් තියෙනවා නම් ඒ රූප පරම්පරාවම මේ වෙනකොට නිරුද්ධයි. හරිද? එතකොට මගේ ඉස්සරහා මම මේ S2 වහගන්නට කලින් පේන්නට තියෙන ගහ අපි තුමු ගහක් තියෙනවා. ගහද දැන් ඔන්න ඒ ආරම්මණයත් නිරුද්ධයි. මං ආයිත් අරිනකොට මට පේන්නේ අතීතයේ තිබ්බ ගහ නෙමෙයි වර්තමානයේ පවතින ගහ. මේකත් මම තව ටික වෙලාවකින් එක්ක මම මේ ගහ දිහා බලාගෙන ඉන්න ඕනේ. මේ ආරම්භණය නිතර පවත්ව ගන්න. නැත්තම් මම මේ ආරම්භණයෙන් බැහැර කරලා වෙනත් තැනකට මෙහෙම කරලා හැරලා බලපු ගමන් අර ගහ කියන ආරම්භණය මගෙන් බැහැර වෙනවා. පින්වත්නි නම් මතක තියාගන්න. අතීතයේ ඔබ දැකපු යම් කිසි රූපයක් තියෙනවා නම් ඒ රූප සියල්ලම මේ වෙනකොට නිරුද්ධ වෙලා ඉවරයි. ඒවා ආපහු ගන්න බෑ ඇදලා. ඉවරයි. අතීත සංස්කාර නිරුද්ධ වන සුළුයි. නිරුද්ධ වෙනවාමයි. හරි. අතීත සංස්කාරය යම්සේද නිරුද්ධ එහෙනම් මට මේ වර්තමානයේ පේන්න තියෙන රූප සියල්ලම හොඳට අහගන්න මේක. කන් ඈත් කරගෙන. මට මේ වර්තමානයේ මේ දේශනාවන් ඉවර වෙද්දි මාර්ගඵල ලැබෙනවා සමහරක් අය. එහෙම මේවා හරිය නිවෙනට ඉලක්ක වෙච්ච දේශනා. වර්තමානයේ පේන්න තියෙන සියලු අරමුණු මේ දේශනාව ඔස්සේ මනසිකාරය කරන්න. මේ දේශනාවට කන තියන්න. දේශනාව ඔස්සේ හිතන්න. දේශනාවත් එක්ක භාවනාව කරන්න. එහෙම නැතුව පස්සේ හෙට අහන්න පුළුවන් නේ කියලා. එහෙම ධර්මාවබෝධය වෙන්නේ හෙට ඇහෙන්නේ. මේක යන වෙලාවේ අහන්න. හිතන්න මම මේ කියන්නේ අතීත ආරම්මන සියල්ල නිරුද්ධයි. වර්තමානයේ මට මේ පේන්න තියෙන සියලුම ආරම්මන මගේ මේ චක්සු ප්‍රසාදයට රූපාරම්මනේ ගැටෙනකම් පෙවුනට ඇති වෙවි නැති වෙවි පවතින සන්තතියක් විඥානයක් නැත්නම් දැන් මේ අරමුණ රූපාරම්මණයට මෙහෙම හිත එනවා අරමුණු කරනවා ආය යනවා එනවා චිත්තක්ෂණයේ තියෙන ඇවිල්ලා මේ අරමුණු කර දෙන්නේ දැන් මගේ ඉස්සරහා පේන්න තියෙන නිසානේ වැරදිලාවත් මේ රූපාරම්මණය මගේ ඉස්සරහින් ගියොත් නැති වුණොත් දැන් හිතන්නකෝ ධම්මජෝසායනස ඉරිදියක් පාවිච්චි කරලා මෙහෙම කරද්දි නැති වුණා මෙතනින්. ඕගොල්ලන්ගේ ඔය හැතියාගෙන කණ්ඩ තමයි තියෙන්නේ ඊට පස්සේ ඔයාගෙන පියාගෙන. වැඩක් නැහැ. ඊට පස්සේ ඔකට රූප පේන්නේ. බාහිර අරමුණ ඇවිල්ලා හිටියොත් ඒ අරමුණ ඉස්සරහා විඥානීය නැවත හටගෙන රූප පෙන්වනවා පින්වතුනි. එහෙනම් මේ වර්තමානයේ මට පේන රූපය පිළිබඳව මම ස්ථිර වූ සාර වූ හැඟීමක් හදාගන්නවා කියන එක ඒ තරම් අපරාධයක් මේ තුන් ලෝකෙම නැහැ. ඇයි? අනිවාර්යෙන් එක්ක ආරම්මන නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. නැත්නම් සන්තතිය සිත ඒ අරමුණ ගන්නතෝ වෙන අරමුණක් ගත්තට පස්සේ නිරුද්ධ වීම වෙනවා. අන්න ඒකයි කියන්නේ. අපි යමක් දිහා මෙහෙම කරලා බලාගෙන ඉන්නවා. ඉන්නකොට මට මොන හරි කියනවා මං වෙන කල්පනාවක
අනේ මට ඇහුන්නේ නැහැ මොකද්ද කිව්වේ කියලා. හේතුව අරමුණ තිබ්බත් වැඩක් නැහැ හිත පහළුන්නේ නැත්තම්. එහෙනම් අතීතයේ දේවල් ඔක්කොම නිරුද්ධ වෙලා වගේ මෙහෙම කළ S2 කරකොල මෙහෙම බලන්න. මේ පේන්න තියෙන ඔක්කොම පිංගුතුනි මගේ ඇහැ මෙතනින් ගන්නවත් එක්කම මට මේ ඔක්කොම අතීතයට යනවා. එහෙනම් මට මේ පේන්න තියෙන පුටුවකට, ගහකට, දොලකට, ස්කන්ධයකට මම ස්ථීරසාර හැඟීමක් ඇති කරගෙන ඉඳීම නම් ලොකු අපරාධයක්. එහෙම කරන්නම එපා. තේරෙනවද මම කියන්නේ? තේරෙනවද? කියන්නේ අපි ඔක්කොම අනිත් එක දැන් බාහිර ආරම්භ දැන් මාව ෂුවර්ද? මම මැරෙනවනේ. අවුකනේ ඇත්ත. ඕගොල්ලෝ ෂුවර්ද? ඕගොල්ලොත් මැරෙනවනේ. ලෙඩ හැදෙනවා, මැරෙනවා, වයසට යනවා, දිරනවා. ඕගලන්ට පුළුවන් ද ඕගොල්ලෝ සනීප නැති වෙන එකක් නවත්ත ගන්න බෑනේ. ඉතින් ඒ වගේ චූටි තැනක් නවත්ත ගන්න බැලුව මරණීය කියන එකෙන් කොහෙද නවතින්නේ? ඕගලන්ට ඕගලන්ගේ කය පාලනය කරන්න බෑනේ. ආවල් දවසට මට උණ හැදෙන්න, ආවල් දවසට හෙම්බිරිසාව හැදෙන්න, අනේ මේ දවස්වලට හෙම්බිරිසාව හැදෙන්න එපා කියන්න අපිට බෑ. ඒව හැදෙනවා. පාලනය නෑ. එහෙනම් වර්තමානයේ මේ පේන්න තියෙන අරමුණු එකක් තමයි හොඳයි මට හිතනම් කොහොම හරි මෙහෙම තියාගෙන ඉන්න පුළුවන්. මං හිතනම් කොහොම හරි තියන් ඉන්නම්කෝ පිට යන්න නොදී. හැබැයි අරමුණ ෂුවර් නේ. අරමුණ කියන්නේ කොහොමද ෂුවර් කරන්නේ? එයා එක තැනක ඉන්න කෙනෙක් නෙමෙයිනේ. හරියට මේ වගේ උපමාවක් කියන්නම් අහගන්න. අපි හිතමු පුද්ගලයෝ තුන් දෙනෙක් ඉන්නවා. A කියලා පුද්ගලයෙකුයි, B කියලා පුද්ගලයෙකුයි, C කියලා පුද්ගලයෙකුයි. A කියලා, B කියලා, C කියලා. මේ තුන් දෙනාම මාර ප්‍රසිද්ධයි. ප්‍රසිද්ධ වුණා මොකද වෙන්නේ? ප්‍රසිද්ධ වුණාම කන්ටැක්ට් කරගන්න අමාරු. එහෙමනේ සාමාන්‍ය. දැන් මේ තුන් දෙනාම එහෙනම් ප්‍රසිද්ධයි. එහෙම හිතමු හරි. A පුද්ගලයා ප්‍රසිද්ධයි, B පුද්ගලයා ප්‍රසිද්ධයි, C පුද්ගලයා ප්‍රසිද්ධයි. මුරණ්ඩුයි. හරිම මුරණ්ඩුයි හිතු මනාපෙටමයි වැඩ. ඒකට හරිම අමාරුයි. ඒ පුද්ගලයා ගාවට ගිහිල්ලා මම කියනවා මේ අයියේ කියලා කියන්නේ හරි අයියේ අටට අඹගහ යටට එන්න. දැන් ප්‍රසිද්ධයිනේ සහ මුරණ්ඩුයි. දැන් දෙකම තියෙනවා. මට පුළුවන් වුණොත් මට ඒ වෙලාවට හිතුනොත් මං එන්නම්. එච්චරයි. මට පුළුවන් වුණොත් මං ඒ වෙලාවට හිතුනොත් මං එන්නම්. හාකෝ කියලා අපි යනවා B ගාවට. දැන් මේ අපි හදන්නේ ඔය හිතන්න දැන් මං හදන්නේ බැංකු ලෝන් එකක් ගන්න. බැංකු ලෝන් එකක් පොඩි ගන්න. මේ උපමාව ඉතින් ගැලපෙන්න ඕනේ දැන් කොහොම හරි අන්තිමට යද්දි මට මේ හිතෙන එකක් කියන්නේ හරි. බැංකු ලෝන් එකක් ගන්න ඕනේ. බැංකු ලෝන් එක ගන්න නම් A පුද්ගලයාත් එන්න ඕනේ, B පුද්ගලයාත් එන්න ඕනේ, C පුද්ගලයාත් අත්සන් කරන්න ඕනේ. තුන් දෙනාම මේ ෆෝම් එකට අත්සන් කරන්න ඕනේ. තුන් දෙනාම එකපාර අත්සන් කරන්නත් ඕනේ. එක තැනකදී අත්සන් කරන්නත් ඕනේ. ඒ අත්සන් කරන්න ඉන්න තුන් දෙනාම හරි ප්‍රසිද්ධයි, හරි මුරණ්ඩුයි. ඔන්න දැන් යනවා. ඒ අයියට කියනවා අයියේ. පොඩි ලෝන් එකක් දාගන්න මේ වෙලාවට එන්න පුළුවන්ද? මට හිතුනොත් මං එන්නම්. හාකෝ කියන. B පුද්ගලයා ගාවටත් යනවා. අයියේ මං ඒ කෙනාටත් එන්න කිව්වා. B ඔයත් එනවද? ඒ වෙලාවට මාවොත් පහසුයි. මේ එක කෙනා එන වෙලාවට මං එන්නේ නැහැ. මට හිතෙන වෙලාවට මං එනවා. ඒ වෙලාවට අනිත් අය ඇවිල්ලා තිබ්බොත් අපි බලාගමු. හා කියනවා. C පුද්ගලයා ගාවටත් යනවා. ගිහිල්ලා කියනවා මේ අයියේ AB එනංකව එක වෙලාවක ඒගොල්ලෝ ඕන වෙලාවක ඒගොල්ලෝ එද්දෙන් මං එන්නේ මට ඕන වෙලාවට මං එන වෙලාවට ඒගොල්ලෝ හිටියොත් අපි මේක අස්සම් කරමු. දැන් ඔන්න අර මිනිස්සයා බැංකු ලෝන් එක ගැන ආසාව අතහරිනවද නැද්ද? අයියෝ කලම් මේ කපේට වෙන්නේ නැති වැඩක් කියලා අතහරිනවා. සම්භාවිතාවය කොහොමද? සම්භාවිතාවය A B C කියන තුන් දෙනාම එක වෙලාවෙ ගහ ගාවට ඇවිල්ලා අස්සම් කරොත් ඒක හරිම දුර්ලභ කාරණාවක් වෙනවානේ මේ තියෙන හැටියට. පිටුතුනි A කියන්නේ බාහිර ආරම්භණය. B කියන්නේ ආධ්‍යාත්මික රූපය. ඒ කියන්නේ බාහිර රූපය ආධ්‍යාත්මික ඇස B. C කියන්නේ විඥානය. හරිනේ. යම් ගහක් යටට A කියන එකත් B කියන එකත් C කියන එකත් එක වෙලාවෙ ආවොත් විතරයි ඔය කියන සැප වේදනාව කියන ආස්වාදය අස්සම් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. බැංකු ලෝන් එක තමයි සැප වේදනාව. රූපයක් දැකලා සැප වේදනාවක් උපදිනවා කියලා කියන්නේ A B C Y ගැන ලස්සනක් ගහ ගන්නවා වගේ වැඩක්. ඇයි? රූප කියන ඒවා අපිට ඕන විදිහට තියෙන්නේ. අපිට ඕන විදිහ ඕගොල්ලෝ කැමති වුණාට ධම්මජීව සායින්හාසේ කොහොම ඉන්නවද? මහත් වෙලා ඉන්නට මොකද කරන්නේ? රූපය අපිට ඕන විදිහට තියෙන්නේ නැහැ. එන්නේ එයාට ඕන විදිහට එයාට ඕන වෙලාවට තමයි එන්නේ. දැන් මේ ලෝකේ රූප අපිට පුළුවන් ද තියාගන්න? නිකන් හිතන්න අපිට පුළුවන් දැන් මට හිතෙනවා
ජීවිත කාලෙම මෙහෙම එකක් දිහා කාර්මුණක් දිහා බලන් ඉන්න. පුළුවන් ද ප්‍රායෝගිකව බෑ. රූපේ කියන එක එන වෙලාවට අපි ගන්න ඕනේ. ඒ මහත්ය කියලා ගන්නකො මහත්ය ගෙදර එන වෙලාවෙ ඉඳන් තමයි යාගේ මූණ දිහා බලන් ඉන්න පුළුවන්. උදේ ඉඳන් රැ වෙනකම් බලන් ඉන්න බෑනේ. කන්න බොන්නත් එපා. එන වෙලාවට බලන් ඉන්න වෙලා. එතකොට ඒ වෙලාවට විඥානේ ඒකට හරියට සෙට් වෙලා තිබ්බේ නැත්තම් හිතන්නකො මහත්ය යන වෙලාවට මැච් එකක් යනවා. අන්තිම ඕවරේ යන්නේ. මහත්ය නෙමෙයි ඉතින් ඉෂ්ට දේවතාවය ආවත් ඒ වෙලාවට වැඩක් නැහැ. මම කියන්නේ මැච් හැමෝටම ඉතින් ආස නැහැ. ආස කෙනෙක්ට. නැත්තම් ෆිල්ම් එක අන්තිම අර අඬන කොටස යනවා. අන්තිම චුට්ටක් තියෙන දුක හිතෙන. ඒ ටික. දැන් උදේ ඉඳන් පෙරම් පුරා හිටියා මහත්ය යනකම් මහත්ය වන්න දැන් 4ට ගෙදර එනවා 3:40 පාර ටීවී එක දාගෙන ඉඳි ෆිල්ම් එක හම්බ වෙනවා. දැන් ඒ ආවට B එන්නේ. ඇයි මොකද B කියන්නේ මේ ඇසරනේ B කිව්වේ. ඇයි යා වෙන තැනක. සමහරක් ඒවා තියෙනවා ඒත් තියෙනවා B තියෙනවා C එන්නේ. විඥාන ඒකයි කියන්නේ අනිවා මොකද්ද කිව්වේ මට ඇහුන්නේ නැහැ. නිකන් පොඩි ශබ්ද ටිකක් විතරක් කියනවා මොකක් හරි කිව්වද? මොකද රූපයත් ශබ්දයක් තියෙනවා කනක් තියෙනවා හිත නැහැ. අන්න බලන්න. පින්වතුනි ආරාත්සන දාගන්න එක කරන්න පුළුවන් මේවා නම් කොහොමත්ම බෑ. හරි. අරක පොඩ්ඩක් පගාවක් දීලා කීයක් හරි දීලා මොකක් හරි කරලා කීයක් ගොඩ දාගන්න පුළුවන්. මේක දැන් හිතට පගා දෙන්න පුළුවන්. අනේ එහෙම කරන්න එපා. අනේ කොහොම හරි හිතයි අනිද්දා හිට මට පහල වෙලා දෙන්න මං අනිද්දාට රූප ටික පෙන්නන්න. මෙහෙම මම ස්පර්ශ කරන්නේ නැතුව මේ වේදනාව කවදාවත් පගා දීලා ගන්න බෑ ඔයගලන්ට. මේකට නම් මම ස්පර්ශ කරන්නම ඕනේ. ඒක වෙන පගාවකින් ගන්න බෑ. බලු පෙන්චෙක් ලෙව කයවට ඒක එන්නේ නෑ. මේක වැඳිලා තියෙන්නේ මේකත් එක්ක. හරිද? කියන්න ඕනේ උනේ අන්න ඒ වගේ නැති වෙන සුළු ආරම්මන වලට ජීවිතයක් යට කරලා තියෙන අපරාධයක්. එනිසා පිටුතුනි කල්පනා කරලා බලන්න. ඔන්න භාවනාවට දැන් අපි එනවා. අතීතේ මා දැකපු යම්කිසි ආරම්මණයක් තියෙනවා නම් ඒවා නිරුද්ධ වුණේ යම්සේද වර්තමානයේ මට මේ පේන්න තියෙන දේවල් චක්සු ප්‍රසාදයට රූපාරම්මණයේ ගැටිලා විඥානයේ හටගෙන නිරුද්ධ වෙනව නේද? කොයි වෙලේ හරි මේක නිරුද්ධ වෙනවා. ඒ නිසා මම මේවට සදාකල් බැඳෙන්න ඕනේ. අනිත් එක මේ ඔක්කොම අස්තීරයි. අර බුදුරජාණන් වහන්සේට බෝසත් කාලේ අරසා සම්පත්තියල අන්තිමට ඇවිල්ලා නිකන් ශත්‍රීය කුලයකට වැටුණා නේ. කියන්නේ රාජ කුලිය වුණත් ඒක අර කාලේ කොච්චර සැප සම්පත් වින්දාද? එතකොට මේ කියන වගේ නම් මේ පර්චස් කෑලි ටිකක තියෙන ඉඩමක් මේක ලොකු කරගෙන මේක මැත්තේම වැටිලා ඒ තියෙන වාහන ලොකු කර ඒක මැත්තේම වැටිලා ඒ ඉන්න පවුලේ ඥාති හිත මිත්‍රාදීන් මැත්තේම වැටිලා ජීවිතේ ජීවත් වෙනවා කියන එක අපරාධයක්. සබ්බේ සංඛාර අනිච්ච කල්පනා කරන ඇහැට පේන රූපත් නිරුද්ධ වෙනවාමයි. අතීතයේ රූප යම්සේද නිරුද්ධ වුණේ වර්තමානයේ මේ පේන්න තියෙන රූප පිංගුතුනි නිරුද්ධ වෙනවමයි. පිංගුතුනි මේක අහලා නිකන් නම් ඉන්න එපා. හරිද? මේක කෙලින්ම අර වන් ෂොට් බෙහෙත් જાතිය වගේ මේ එක පාරින් සුව වෙන බෙහෙතක්. මේ භාවනාව එළවන සුවය පොඩි නෑ. මතක තියාගන්න මම මේ සාසනය කරපු භාවනාව වලින් කරපු කියන්නේ අපි මේ දන්න භාවනා තුළ මේ භාවනාව පුදුම සිත් අලවන සුළු භාවනාවක්. මොකද අදටත් දැනටත් පේන හැම දෙයක් ගැනම ස්ථීරසාර හැඟීමක් හිතට එන්නේ නැත්නම් මේ භාවනාවන් නිසා. හේතුව අතීත රූප නිරුද්ධයි වර්තමාන රූපයත් නිරුද්ධ වෙනවා කියලා මේ බණේ කහලි වරුණාම ගිල විනාඩි 15ක් භාවනා කරලා බලන්න. ඒ භාවනාව ජීවිතේ හැමදාම කරන භාවනාවක් බවට පත් කරගන්න. අන්න එතකොට පින්වත්නි මුතු වැට මාලේ වගේ මොකක්ද අර මුතු වැට මාලේ නෙමෙයි. මොකද කියන්නේ ඒකට අර කරකොන මාලයක් තියෙන ඇට මාලයක්. අන්න කියන්නේ සබ්බං පහය ගමනීයන්. සබ්බං පහය. ඇයි ඒ සබ්බං පහය ගමනීයන් කියන එක ඇතුලේ තියෙන අතීත රූප නිරුද්ධ උනේ යම්සේද වර්තමාන රූපත් ඒසෙම නිරුද්ධ වෙනවා. එහෙනම් බලන්න හෙට මට කවර ආකාරයේ ප්‍රියජනක රූපයක් ආවත් අපි හිතමු හෙට ලංකාවට සල්මන් කාන් එනවා. ඔන්න දැන් එනවා දැන් අපි කියමුකෝ මේ පාර ඉස්සරහා ගෙදරට එනවා. දැන් ෆෝස්ටර් ගහලා අපි මොකද කරන්නේ? බෑල්කනියට ගිහලා පුටු තියාගෙන සල්මන් කාන්ව බලන්න. හරි. ඔහොමනේ ඔයගොල්ලෝ මුරුක්කු බැදගෙන ගිහිල්ලා අපි කොච්චර අනේ සල්මන් කාන් මේ කවුරු ආවත් අපිට මොකෝ කියලා අපි ඔහොම ඉන්නවා. හරි. දාන්නේ මේ සල්මන් කාන් පැත්තකින් තියන්න බින්ගනි ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් එනවා කිව්වම මේ මුළු දේශපාලනයේටම බයින මිනිස්සු කොඩි දාලා වර බීම බෝතල් ගෙනල්ලා රතිඤ්ඤා දාලා මේ මුළු දේශපාලනයෙන්ම බයින මිනිස්සු.
එතකොට අර වගේ කෙනෙක් කෙනවා මම හිතන්නේ නෑ ඔබට ගෙදරට වෙලා ඉන්න පුළුවන් වෙයි කියලා නම් ඔට්ටුවක් දානවා පිංගුතුනි ඔබට ඉන්න බෑ. ඔච්චර ඔබ බයින යම්කිසි රටේ ප්‍රභූවරයෙක් එනවා කිව්වොත් ඔබ පිංගුතුනි ගේට්ටුවෙන් හරි බලනවා මෙයා කොයි වගේද කියලා. අපි හරියව දැක්කනේ. නේද කියන්නේ කියනවාමයි. කියනවාමයි. නිලියෙක් ඉතින් සමහරවල් නාට්‍ය බලන්නෙත් නෑ හරිද? අන්න නිලියක් ඇවිල්ලාලු. කවුද බලන්න කෝ බලන්න කියලා යනවා බලන්න. ඒතු පිටරේ ඕගලන්ට මතක නෑ අනාගතයට අපි දකින්න රූප කොයි තරම් දේවල් දැක්කත් ඒ දේවලුත් නිරුද්ධ වෙනවා. ඒ නිසා ඒ රූප පස්සේ පැන්නීම වැඩක් නැත. අනාගතයේ රූප හිත අනේ ඉතින් මට මේක පේනවා නම් අරක වෙනවා නම් අරක ඇහෙනවා නම් හොඳයි කියලා හිතලා වැඩක් නෑ. මොකද කමක් නෑ ඇහුනොත් අහමු අපි. හැබැයි ඇසීම ගැන ප්‍රාර්ථනාවෙන් ඉන්න පන්නේකට කියනවා කාම පරිදාහය කියලා. විඳීම ගැන ප්‍රාර්ථනාවෙන් ඉන්න පයකට කියනවා කාම පරිදාහය කියලා කාම අවිවේකය කියලා. ඒව තමයි කාමෙන් ලබන අවිවේක. ඒව තමයි කාමෙන් ලබන පරිදාහය. ඒක තමයි කාමෙන් ලබන දැවිල්ල. ඒ දැවිල්ල නැතුව ජීවත් වෙන්න පුළුවන්. හිත දැක්කත් එකයි නොදැක්කත් එකයි. ඒ જાතියට ගිහිල්ලා. ඊයනේ මේකත් ඔගොල්ලෝ දැන් හොඳට හිතා ගන්න ඕගොල්ලන්ට මේ බැඳීම තියෙන එක තැනක නම් ඕගොල්ලන්ට එක දුකයි. බැඳීම් ලක්ෂ කෝටි ගාණක් ඇදෙනකොට දුක් ලක්ෂ කෝටි ගාණක් තියෙනවා. ඔබට දරුවෝ 100ක් ඉන්නවනම් මුණුබුරෝ දුක් 100ක් තියෙනවා මතක තියාගන්න. අඩුම දුක් 100ක් තියෙනවා. වැඩිම ඊට වඩා වැඩි. ඒ මරණ දුක විතරක් ගත්තත්. රූපපස්ස පැන්නීම නෙමෙයි කල යුත්තේ. රූපපස්ස පැන්නීම කියන එක පිංගුතුනේ අපරාධය. හොඳට හිතන්න කනට ඇහෙන ශබ්ද අතීතයේ ඇහුණු යම් ශබ්දයක් තියෙනවනම් ඒවා මේ වෙනකොට නිරුද්ධයි. ඊයේ මට අරු බැන්නා කියන එක පිංගුතුනේ අදට අරන් එන්න එපා. ඒක ඊයෙන් ඉවරයි. එයට අනාගතයේදී තමන්ට යම්කිසි හානියක් වෙනවනේ. උදාහරණයක් හිතන්න කවුරු හරි කෙනෙක් සේනාසනවල වල පොඩි හාමුදුරුවන්ට බැනගෙන යනවා. ඒකට මම නිවලුව නිවාටුව මොකද අපි කියන්නේ නිවටව ඉන්නේ නැහැ. නිවටව නියාලුව. ඒකට අනිවාර්යෙන් කිව යුත්තේ කියනවා මේ සද්ද කරන්න තු ආරණින් එළියට බහින්න කියලා. හැබැයි වෛර බැඳගන්නේ අරු මට දත් මේ මොකද දෙන්නම්කෝ වෙලාවක. එහෙම නෑ පින්වතුනි. එහෙම. කිව යුත්තේ කියන්න ඕන තැනද කියන මොකද බුදුරණන් කිව්වනේ ධර්මිටිය බඳින්නත් ගන්න ඕන අය පොඩ්ඩක් පෙනේ පුප්පල පෙන්නුවේ නැත්නම් කියලා. ඒ නිසා එහෙමත් පොඩි එකක් ඒ උපදේශයත් හොඳට තදින් අපේ හිතේ තියෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. මොකද බුද්ධ වචන සියල්ලම වගේ ඉඳලා හිටලා පෙනේ පුප්පන්න කියපු කෑල්ලත් අපේ ඔළුවේ හොඳටම තියෙනවා. සබ්බේ සංඛාර අනිච්චා කියන කොටස වගේ අරවත් තියෙනවා. ඒ නිසා කිව යුත්තේ කියන්න ඕන තැනද කිව්වට අතීතය අරගෙන වර්තමානයට එන්නේ නැහැ. වර්තමානයේ කියන සෑම දෙයකටම හැප්පෙන්නේ නැහැ. නැත්නම් අපි හිතුවේ කොච්චර මිනිස්සු අනම්මනම් කියනවදනේ. කියන්නේ ලෝකෙට වැඩ කරද්දී එහෙමනේ. මේ කියන තරම. හැබැයි ඒ දේවල් කරා කියලා මට පොඩි සම්දිසනම පහුගිය දවසක පොඩි පෝස්ට් එකක් එව්වා. මේ ඔය අපි කරපු යම් කිසි පින්කමක් සම්බන්ධව කට්ටිය හරි දාලා. හරිද? ඉතින් මම උන්වහන්සේට කිව්වා ආස්ම මේක තමයි ලෝකේ හැටි. ඒතර අපි කරන්න ඕනේ මේකට හැප්පෙන එක නෙමෙයි. අපි කරන්න ඕනේ උන්වහන්සේලාට හෝ කාට හරි මේක රිදිලානේ තියෙන්නේ. ඒක it's not our fault. ඒක අපේ වරදක් නෙමෙයි. අපි කල යුත්තේ අපි කරන වැඩේ දිගටම කරගෙන යාම. මොකද අර කතාවක් තියෙන්නේ. කට්ටිය ඔබට ගල් ගහනවා නම් ඒ ගල් ටික එකතු කරන්න ගෙයක් හදන්න පුළුවන්. එහෙම කතාවක් තියෙන්නේ. කට්ටිය ඔබට ගල් ගහනවා නම් ඒ ගල් ටික එකතු කරන්න ඔබට ගෙයක් හදන්න පුළුවන්. අල්ලද එන්නද මේ කතාව? එතකොට මං හැමදාම හිතපු දෙයක් අපි මිනිහෙක් විදියට ජීවත් වෙනකොට මම මාව දැක්කේ ලීයක් වගේ. ලෝකයා දැක්කේ වැලි කඩදාසි වගේ. ලී හැඩයක් නැහැ. ඔහේ තියෙනවා. වටින උනාට ඔහේ තියෙනවා. වැලි කඩදාසි වලින් මැදෙද්දි තමයි ලීය හැඩ වෙන්නේ, ඔප වෙන්නේ, ලස්සන වෙන්නේ. පිංගුතුනි. හැබැයි යම් දවසක වැලි කඩදාසි මාව මැදලා ගෙවිලා යනවා. මට මොකද වෙලා තියෙන්නේ? මැදිලා ඔප මට්ටම් යනවා. ඒ නිසා මදින වැලි කඩදාසියක් මැදපු දෙම් වැලි කඩදාසිය මදිනකොට චුට්ටක් රිදෙනවනේ කෑලි යනකොට. හැබැයි මැදිලා ඉවර වෙනකොට රුපියල් 40ක් 50ක් දීලා ගෙන ආපු වැලි කඩදාසිය රුපියලකට විකුණ ගන්න බැරි වෙනකොට 1000ක් 2000ක් දීලා ගෙන ආපු කොට කෑල්ල 35000ක් 45000ක් විතර වටිනවා. ලෝකයේ වැලි කඩදාසි වගේ. අපි කොට වගේ. ඔගොල්ලෝ අපිව මදින්න. අපි මැදිලා ඔපවත් වෙන්නම්. ඔබ කවදා හරි මැදිලා ගෙවිලා යයි. හිතාගන්න ජීවිතේ හොඳ ආදර්ශයක්. ලෝකයාගේ වචන ඉස්සරහා ලෝකයා ඔබට බයිසිකලයක් පදිනවා කියලා බයිනවනම් ඔබ බයික් එකක් ගන්න. උත්සාහ කරලා. අන්න අරුන් බයික් එකක් අරගෙන කියලා වචනයක් කිව්වොත් ඔගොල්ලෝ ඊළඟට ත්‍රී වීල් එකක් ගන්න. දැන් අන්න ත්‍රී වීල් වල නේද යන්නේ.
ඇයි මොකද අමාරුද කියලා අහන්න යන්න එපා. ඔය එහෙමයි කියලා ඊට කාර් එකක් අරන් එන්න උත්සාහ කරලා බැරි නේ. පොඩ්ඩක් පුළුවන් බයිසිකලයට වඩා ටිකක් ගණන් බයික් එක, ඒකට වඩා ටිකක් ගණන් ත්‍රිවිල් එක, ඒකට වඩා ටිකක් ගණන් පොඩි කාර් එකක් ගන්න. දැන් පදිනවනේ ඉන්දියන් කාර් එකක් නේ පදින්නේ. එහෙම කියනකොට ජපාන් කාර් එකක් ගන්න. මගේ අපි යන්න ඕනේ. අන්න ගෝලිය මහාන කරලා 5ක් මහාන කරාම එහෙම කියනකොට පින්වතුනි මම 15ක් මහාන කරනවා. එතකොට 25යි. දැන් කවුරු හරි කියන්නකො අම්මෝ ශිෂ්‍ය 25ක් හදාගෙන නේ ඊළඟ පාර 50ක් හදනවා. එතකොට අර බයින මිනිස්සු පින්වතුනි බැන එකම තැන. ඇත්ත කතාවනේ. බයින මිනිස්සු බැන එකම තැන. අපි කොච්චර අපිට දියුණු වෙන්න වෙලාද? මං අභිධර්ම ඉගෙන ගද්දී අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නෙමෙයි. ඕවා පස්සේ කාලීනයි. ඕවා ඉගෙන ගත්තාම මාන්නේ වැඩෙන්නේ. ඕම කියපු අය අතරේ අපි ඉගෙන ගත්තා. පින්වතුනි මම කියන්නේ මම ඉගෙන ගත්ත දේ අදටත් මට වරදක් වෙලා නැහැ. ඇත්තම කතාව දැන් මම බට ගන්නකෝ අපි පැත්ත භෞතිකය ගන්නකෝ. මට අද ඉන්න කුටියක් තියෙනවා. පෙන් පහසු වෙන්න ඕන නම් පෙන් පහසු වෙන්න තැනක් තියෙනවා. අද වෙනකන් දානේ වැරදිලානේ. දැන් අඩුම අභිධර්ම ඉගෙන ගත්ත එකේ විනය ඉගෙන ගත්ත එකේ සූත්‍ර ඉගෙන ගත්ත එකේ ධර්ම දායාදේ ආමිෂ දායාදේ කියලා දෙකක් තියෙනවා. මම මේ කියන්නේ ආමිෂ මේ වශයෙන් හරි පැවිද්දා ලබන සාන්දෘෂ්ටික ඵලයක් නෙමේක. සමන ඵල සූත්‍රයේ තියෙනවනේ. ඒතර ඒ කාරණා නිසා මම හිත බේර ගන්නවනේ. බේරගත යුතු තැන්වලදී වැටෙන්න නොදී හැමතැන යත්තකාම නිපාතිනම් කියන එක නෑ. තැන් වල හිතුණු කාමයේ වැටෙනවා කියන්නේ. බේරගන්නේ මොකද? අර කතා මැද්දේ අපි දේවල් ඉගෙන ගත්ත නිසා. එතකොට කට්ටිය දැන් ඉතින් බණ කියනවා නේද, ප්‍රසිද්ධයි නේද, අපෝ දැන් ඉතින් අර පරණ ප්‍රතිපදාව නැති වෙයිද දන්නේ. කතා කතන්දර හරියට පින්වතුනි. දැන් ඉතින් ඔබ වහන්සේලා ප්‍රසිද්ධ හාමුදුරුවරුනි මොන හරි මේ දවස්වල මොකද කරන්නේ? අපි මේ හංස සංදේශය ටිකක් බැලුවා. එහෙමද මේ අපි නම් මේ ඉගෙන ගත්තේ අතෑර ගන්න බැරුව ඉන්නේ. ඔබ වහන්සේලා තින් තව ඉගෙන ගන්නවනේ. පින්වතුනි මේවා තමයි ලෝකේ හැටි. අර බූරුවගේ කතාව. බූරුවෙක්ගේ පිට යනකොට තාත්තිකයි පුතකුයි. බිෂොප්ගේ උපමා කතාවල තියෙනවා. මේ යනකොට මිනිස්සු කියනකොට අනේ අර අහිංසක බූරුව අර තාත්තයි පුතයි හිතුමනාපයක් නැතුව කරේ නැගලා යනවා පව් අර අහිංසකයා. තාත්තයි පුතයි බැස්සලු බිමට. ආයිස්තරයි දෙන්නෙක් හම්බෙනවලු අනේ අර වගේ බූරුව දෙන්නෙක් බූරුවෙක් තියාගෙන පයින් යනව නේද කියලා බැන්නලු. ගත්තලු බූරුවව කරට. අනේ මෙහෙමත් බූරුව දෙන්නෙක් බූරුවගේ පිටේ නැගලා නැතුව බූරුවව කරේ තියාගෙන යනව නේද කියලා. අන්තිමට මොකද කියලා තාත්තයි පුතයි දෙන්නම බූරුවව ඇලෙන් පල්ලෙහාට තල්ලු කරලා පයින් ගියාලු. මිනිස්සුන්ගේ කතාව වැඩක් නෑ. බූරුවව ගත්තේ පිටේ නැගලා යන්න නම් බූරුවගේ පිටේ නැගලා යන්න. බූරුවව ගත්තේ අරන් හදාගන්න නම් පිටේ නැගලා යන්න එපා අරන් හදාගන්න. බූරුවව ගත්තේ හුරතලයට හදන්න නම් බූරුවව හුරතල් කරන්න. ඔබ කරන වැඩේ ඔබේ පරමාර්ථය සාධනය කරන්න. කවුරුත් කියන රෝබෝලා බිහි කරන්න එපා. ඔබ ගත්තේ දැන් මම බල්ලෙක් හදනවා. මං ඌව සැරට හැදුවේ නෑ. මං කියන්නේ ආරණ්‍යසේනාසනේ හැදෙනවා නම් හදන්නේ හේතුව මිනිස්සුන් කෑවොත් පන්සලට ඇවිල්ලා. ඒතර කට්ටිය ඇවිල්ලා කියනවා මෙයාගේ ජාතිය මොකද? ඔන්න මම දැන් මොකක්ද අපි හිතුව ලයන් ෂෙපර්ඩ් කෙනෙක් කියලා. ලයන් ෂෙපර්ඩ්. ඇත්තද? සැරයිද? නෑ. අනේ හරි අහිංසකයි. අයියෝ මෙහෙම බල්ලෙක් දැක්කමයි. අනේ සාදු සාදුනේ. දැන් අපිට ලැජ්ජේ තෙන්න වෙයි. අනේ ඉතින් මූ මටත් ලැජ්ජ කරන පොඩ්ඩක් බුරපංකෝ කට්ටිය ආවහම. මම හැදුවේම අහිංසකකමට නම් ඒ අහිංසකකමට මම ආඩම්බර වෙනවා. මගේ ආධ්‍යාශයයි මා බලය යුත්තේ. අපි බණ කිව්වේ මිනිස්සුන්ට සසර ගැන තේරුම් ගන්න නම්. බොරු ප්‍රතිපදාවෙන් මිදලා නිවැරදි ප්‍රතිපදාවකට වැටෙන්න නම් අන්න බලා ගන්න. ජීවිතේ එහෙම යන්න ඕනේ. නිසා එක එක්කෙනාගේ වචන වලට වඩා තමන්ගේ ආධ්‍යාශය බලන්න. ඔන්න ශබ්ද වලට ගැටෙන්නේ නැතුව ඉන්න හැටි. ශබ්ද වලට ගැටෙන්නේ නැතුව ඉන්න හැටි මේ කිව්ව අපේ ජීවිතෙන් අරගෙන. ගඳ සුවඳත් එහෙම අතීතයේ දැනෙන එක අතීතයෙන් නිරුද්ධයි, වර්තමානයේ දැනෙන එක වර්තමානයි, අනාගතයේ මොන සුවඳ දැනුණත් ඒකත් නිරුද්ධ වෙලා යනවා. මොන ෆ්‍රේග්‍රන්ස් එක මොන සුවඳ දැනුණත්. දිවට දැනෙන ස්පර්ශත් එහෙමයි. මේ අංගල් දෙකක් විතරනේ තියෙන. ඔය දෙකේ තමයි ඔය ඔක්කොම සෙල්ලම් ටික තියෙන්නේ. මොනවා තිබ්බත් ඔය දෙකේ දැන් දනුත් තේකක් බොනවා. හරිද? මම ඔට හොඳට දැනිච්ච කතාවක් තමයි ඕක තේකක් බොනවා. ඇත්තටම සාමාන්‍යයෙන් තේකක් බොන්න පුළුවන් නේ. ඒවා හොඳද නරකද කියන එක වෙන කතාවක්. බොන්න පුළුවන් ඉස්සර. මට දැනිච්ච කතාවක් දැන් මේක රස්නෙයි බොනකොට මේ දිවේ ගෑවිලා දිවේ තියාගන්න බෑනේ. තේකක් දිවේ තියාගන්න බෑ රස්නේ නිසා ටක් ගාලා බඩට යනවා.
අර ගෑවෙන ටිකේදීනේ දැනෙන සැප ස්පර්ශය දැනෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒක බීගෙන යන්න ඕනේ. ගිලන්පස බීගෙන යන්න ඕනේ. හේතුව අර විඥානේ එක ළඟ මෙහෙම හට ගන්නවා. ඒක කිසි ගතියක් නේ. චුට්ටක් බීලා තියලා පැයකින් විතර ටිකක් බිව්වහම එහෙම වළඳනවා හරිද සමහරු. වැළඳුවාම මොකද වෙන්නේ? මේ විඥානේ නිකන් පැයකට එකක් හටගන්නේ. ඉමස්ස කායසට තියාගෙන ප්‍රත්‍යක්ෂාව තියෙනවා නම් හරි. බ්‍රහ්මචර්යා නුග්ගාය. අන්න දිවට දැනෙන ස්පර්ශ, කායට දැනෙන ස්පර්ශත් එහෙම ඒවට හැප්පෙන්න එපා. මధుරෙක් කෑවත් මොන සැප වේදනාවක් ආවත් ඒ වගේ අනිත්‍යභාවය හොඳට කල්පනා කරලා. මනසට මොන සිතුවිලි හිතුණත් මා මේ සිතන්නේ අතීතයේ දේවල්ය. මා මේ අනාගතේ ප්ලෑන් කරනවාය. මෙහෙමයි මගේ ජීවිතේ. නමුත් මේක තමයි යථාර්ථය. ලෝකේ පවතින සියලු ධර්මතා අනිත්‍ය ස්වභාවයෙන් යුක්තය කියලා හොඳට කල්පනා කරන්න. එහෙම කල්පනා කිරීම ඇතුළේ ඔබට නිවන් සුව සාක්ෂාත් කරගන්න අනිවාර්යෙන් පුළුවන්කමක් ලැබෙයි. ජීවිතේ එදිනෙදා ජීවත් වෙද්දී ඇහෙන, පේන, දකින්න, දැනෙන සියලුම දන්න මං කියවා එකයි බෝලයක් එල්ලගෙන ඒකට ගගහ ඉන්නා වගේ. එන අරමුණ බෝලේ වගේ. අපි ගාව තියෙන බැට් එක තමයි මේ අනිත්‍ය සංඥාව. මේකට කියනවා අනිච්ච සංඥාව. මේ සංඥාවෙන් එනේන පැත්තට ගහන්න. මෙහෙන් රූප ආරම්මන එනකොට ගහලා දාන්න. මෙහෙන් ශබ්ද ආරම්මන එනකොට ගහලා දාන්න. ගන්ධාරම් හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙයි. ඒ සඳහා ඔබට මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ධර්ම දේශනාව අවසන් කරන ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශ සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බා. කෑගල්ල කබගමුව A36 ලිපිනෙහි පදිංචි ඉන්ද්‍රානි සහ ගාමිණී විජේසිංහ මව්පියන් දෙදෙනා විසින් ඔක්තෝබර් 24 වෙනි දිනට ජන්මදිනය යෙදෙන හසන්ති නර්මදා විජේසිංහ දියණියට උතුම් ධර්මාවබෝධය පිණිසම ආශිර්වාද කිරීමට වයෝවෘද්ධව සිටින පොඩි මණිකේ සහ ලාවතී මෑණියන් දෙදෙනාට වසර 5කට පෙර මිය පරලොව යන්නට යෙදුණු පුංචි අප්පහාම පියාණන්ට නන් අයුරින් උපකාර කර ලලන්ත මල්ලිය ඇතුළු සියලු දෙනාට ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන්න අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. පිංගතුන්ගේ ප්‍රාර්ථනා පරිදි නමින් මියගිය නම් සිහිපත් කළ සියලු දෙනාම අද දවසේ මේ උතුම් පින්කම අනුමෝදන් කරගෙන සංසාර ජීවිතේ සුවපත් කරගනිත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගෙන සුවසේම නිවී යන්නට මේ කුසල් හේතු පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමින් මියගිය සියලුම ඥාතීන් සුජීවත් වන ඔබ සියලු දෙනාට උතුම් ධර්ම අවබෝධය වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ කායික මානසික නිදුක් නිරෝගී භාවය ලැබේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. උතුම් නිවනින් නිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ කරගෙන උතුම් නිවනින් නිවේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරන ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.